අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනිය ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම නිසංසලා රත්නායක මම චමින්ද ගුණරත්න මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ගම සමග පිළිසඳර ජනපති ප්‍රධානත්වයෙන් මාතලේ හිඹිලියාකඩදී ගැටලු රැසකට කඩිනම් විසඳුම් පාස්කු ප්‍රහාරයේ විදෙස් බෞද්ධ තොරතුරු ගැන එවක ජනාධිපතිවරයා දැනුවත් නොකිරීම පිළිබඳව කනගාටු වන බව හිටපු ආරක්ෂක ලේකම් පවසයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් රටට අවශ්‍ය බව අගමැති අවධාරණය කරයි. කටානකොල්ලේ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට. මුලින්ම දේශීය පුවත්. මොරකා කන්ද ජලාශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමි වූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් ලබා දී තමාට වහම දන්වන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සියලු නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටලුවටද කඩිනම් විසඳුම් ලබා දෙන්නයි ජනාධිපතිතුමා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට නියම කළා. මේ බව අවධාරණය කෙරුණේ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් හිමිලියාකඩ ග්‍රාම නිලධාරී වසමේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී. ගැඹුරුඔය ලෙඩියන්ගල අලියාවල හා වෙහෙරගල ගම්මානයේ ජනතාව ජනාධිපතිතුමා හමුවේ සිය ගැටලු ඉදිරිපත් කළා. දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති හෙට්ටිපොළ නගරයේ ඔප්පු ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළා. අපේ විහාරස්ථානයේ අවුරුදු දැන් 45ක් විතර වෙනවා පැරණි විහාරස්ථානයක්. විහාරස්ථානයේ ඔප්පු හදාගන්න අපි මැනීම් කටයුතු කරලා ඔක්කොම කරලා යවලා තියෙනවා. දැන් අවුරුදු 4ක් විතර වෙනවා මේ යවලා. තවමත් ඔප්පු ලබා දුන්නේ නැහැ. සර් මේ පූජා ඔප්පුවක් හදනකොට අපි බෞද්ධ කටයුතු කොමසාරිස්ට යවලා අනුමත කරගෙන ඊට පස්සේ මැනුවට යවලා දෙනවා. දැන් අවසන් නදීරේ තියෙන්නේ. දැන් ඔබතුමාට තේරෙන අවුරුදු 5ක් මේක දැන් තියෙන. ඒතකොට කොහොම පරක්කුවක්ද? අවසන් නදීරේ කියන්නේ මොකද්ද? සර් දැන් ඔප්පුව හදලා මේ ඔබතුමාගේ අස්සන්ට යන මට්ටමට තියෙන්නේ. අපි ඒකට කටයුතු කරලා තියෙනවා. හරි සුමාන දැන් හම්බුත් දැක්කත් මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා. ඊට කඩිනම් විසඳුමක් ලෙස අර්ධ වශයෙන් නිම කර ඇති හෙට්ටිපොළ රුධිර කාන්දු ඒකකයේ වැඩ කඩිනමින් අවසන් කර ඊට අවශ්‍ය උපකරණ සැපයීමට රාජපක්ෂ මැතිතුමා උපදෙස් දුන්නා. මහනුවර කුරුණෑගල සහ මහියංගනේ රෝහල වෙත ගොස් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට මෙමගින් හිමිවන්නේ විශාල සහනයක්. දිස්ත්‍රික්කයේ රෝහල්වල පවත්නා හෙදහිඟය වහාම පියවීමට පියවර ගන්නා ලෙසයි උපදෙස් ලබා දුන්නේ. හිමිලියාකඩ වැව් තාවුල්ලේ සිට එම ගම්මානයට ඇති කිලෝමීටර 2.8ක මාර්ගය කඩිනමින් සංවර්ධනය කිරීමටද තීරණය කෙරුණා. කිරිගොවින් ව්‍යවසායකින් බවට පත් කිරීමට සහාය දිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ජාතික පශු සම්පත් මණ්ඩලය සමග සාකච්ඡා කොට ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට හා පහසුකම් සැලසීමට පියවර ගත යුතු බවටයි සඳහන් කළේ. මාධ්‍යන්තර සත්තු දෙන්නෙක් ආවට අපේ පළාතට එන්න දෙන්න. ඉතින් මෙතුමාලට අර ප්‍රතිපාදන මදි. අර මං කියේ පළාත් සභාවට දුන් පොඩි ප්‍රතිපාදනයක් තමයි හම්බ වෙන්නේ. අර කොට්ටාස වලට හරක් ඉන්නවද ගන්න ප්‍රතාව ඉන්නවා කියලා කියනවා සර්. එන්නේ දීගේ තමයි ගන්නද මම දිවිගේ සභාපතිතුමාට අද කතා කරා. ඒක 500ක් විතර තමයි අවුරුද්දකට හදාන්න පුළුවන්. NLDB එකෙන් මේ වගේ ක්‍රමවේදයක් හදුවොත් හොඳයි සර්. මේගොල්ලන් වගේ කට්ටියට හැබැයි මේක අරගෙන අඩු මුදලට කිරිගවයින් ලබා දීම සඳහා අදාළ ආයතන දැනුවත් කිරීමටද තීරණය කෙරුණා. කිරිගොවීන් සඳහා ණය සැපයීමේදී අප කොන්දේසි ලිහිල් කිරීමට බැංකු සමග සාකච්ඡා කර පියවර ගන්නයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. වාරි පහසුකම් අවම වීමේ ගැටලුවට විසඳුම් ලෙස වත්තේ ගෙදර වෙහෙරගල දොඩම්ගොල්ල හා වැරව්ගහ වැව් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණා. වැස්සේ නැද්ද? මේකට වතුර තුරේ තියෙනවා නම් ඒ වතුරෙන් තමයි සර් මේවට පිරෙන්නේ. ඔව් මෙහාට එන්නේවත් නැහැ වතුර. මේකට ගන්න විදියක්ම නැහැ. දිනාද අතනින් තමයි තියෙන්නේ ගන්නවන. අන්දක් ඒකෙන් තමයි ඉන්නේ. අලුගම ව්‍යාපාරයෙන් තමයි වතුර ගන්නවන්නේ. අලුගම. අපිට වැල් වතුරෙන් තමයි යන්නේ. එයා පැත්තෙන් කන්ද පාවුන නිසා වතුර අරගෙන තියෙන වැව් වලට. ඒකයි බැරි ලොකු ප්‍රොජෙක්ට් එකක් ගන්න යාපිටියක්. අපිට වෙන කිසිම දෙයක් නැතුවට කතා කරන්නේ අපිට මේ ව්‍යාපාරම් සලස්මක් අද නැද්ද කවදාවත් බලලත් නැහැ. ඉල්ලන්නේ මේ යටින්
දෙවසරකදී වැව් සංවර්ධනයටත් එතෙක් කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය සඳහා වගාලින් සැකසීමට නිසි පියවර ගන්නයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. හිමිලියාකඩ වැවේ කඩිනම් ප්‍රතිසංස්කරණ යුද හමුදාවට පවරනු ලැබුවා. පල්ලේගම සහ විල්ගමුව නාමිනි ඔය මහාවිද්‍යාල පහසුකම් සහිත ජාතික පාසල් බවට පත් කරන නිසායි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ. හිමිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට පාසල් ගොඩනැගිල්ලක් ගුරු නිවසක් ඉදිකිරීමට තීරණය කළා. දිස්ත්‍රික්කයේ පාසල් රැසක පවතින ගුරු හිඟයට කඩිනම් විසඳුම් ලබා දීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළා. පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීමේ අරමුණින් පාසල් අධ්‍යාපනය අවසන් කළ තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා වැඩි කිරීම කාලීන අවශ්‍යතාවක් බව පැවසූ ජනාධිපතිතුමා ඊට එක්වන ලෙස තරුණ තරුණියන්ට ආරාධනා කළා. ගම සමග පිළිසඳර වැඩසටහනින් පසු ගමේ නිවාස හා ගොවිබිම් කිහිපයක් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ දිසානායක නාලක කෝට්ටේගොඩ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආණ්ඩුකාර ලලිත් යුගමගේ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන් සහ ප්‍රදේශීය මහජන නියෝජිතයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වුණා. බදුල්ල හල්දුමුල්ල ප්‍රදේශයේ ජනාධිපතිතුමා කළ සංචාරයේදී නිරීක්ෂණයට ලක් වූ වන අලි පහර දීමෙන් විනාශ වූ නිවස වෙනුවට නව නිවසක් ඉදිකර දීමට යුද හමුදාව පියවර ගෙන තිබෙනවා. ඒ ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයාට ලබා දුන් උපදෙස් අනුවයි. ග්‍රාමීය ජනතාවගේ ගැටලුවලට විසඳුම් දීමට ආරම්භ කළ ගම සමග පිළිසඳර වැඩසටහන ආරම්භ කෙරුණේ බදුල්ල හල්දුමුල්ල ගම්මානයේ කේන්ද්‍ර කර ගනිමින්. එහිදී වනාලි පහර දීමකින් විනාශ වූ නිවසක් ගම්මානයේ සංචාරය කළ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. ප්‍රදේශයේ වනාලි ගැටලුව පිළිබඳ සොයා බැලූ ජනාධිපතිතුමා විනාශ වූ නිවස ඉදිකර දෙන ලෙස යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නා. ඒ අනුවයි මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තාගේ මෙහෙයවීම සහ අධීක්ෂණය යටතේ නව නිවසේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ. යුද හමුදා ශ්‍රමදායකත්වයෙන් නිවස ඉදිකරනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශ බුද්ධි ආශය කළ පූර්ව අනතුරු වැඟවීම් පිළිබඳව එවක ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා තමාට වගකීමක් තිබූ බවත් එය නොකිරීම ගැන තමා දැන් කනගාටුවට පත්වන බවත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේදී ඊයේ සාක්ෂි ලබා දෙමින් ඔහු කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර පැවති සමීප ඇසුර හේතුවෙන් අදාළ තොරතුරු පිළිබඳව ජයවර්ධන මහතා ජනාධිපතිතුමා දැනුවත් කරන්නට ඇතැයි තමා සිතා සිටි බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ පැමිණියේ 7 වන දිනටයි. ජනාධිපති කොමිසම හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් මෙහිදී විමසා සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණු පූර්ව අනතුරු වැගවීමේ තොරතුරු සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා ලෙස එවක ආරක්ෂක අමාත්‍යවරයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කිරීමට පියවර ගත්තේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමා එවැනි පියවරක් නොගත් බවයි. මම ඒකට පිළිතුරු දෙන්න කලින් දෙයක් පැහැදිලි කරන්න ඕන. මම ආරක්ෂක ලේකම් ධූරය බාරගත්තට පස්සේ ජනාධිපතිතුමා හම්බ වෙන්න ගියා. ඒ වෙනකොට මට රාජ්‍ය බුද්ධි සේවයෙන් පළමුවෙනි වරට බුද්ධි තොරතුරක් ලැබුණා. මම ඒ ගැන ජනාධිපතිවරයාට කිව්වා. එතකොට එතුමා ඇහුවා මොකක්ද එහෙම? ඒක හරි. මට ඕක ගැන නිලන්ත කිව්වා කියලා. ඊට පස්සේ අවස්ථාවකත් මට නිලන්ත බුද්ධි තොරතුරක් ලබා දුන්නා. ඒ අවස්ථාවේ මම ජනාධිපතිවරයාලා ඒ තොරතුර ගැන කියන්න ගියාම එතකොටත් කිව්වා නිලන්ත මට ඔය ගැන කිව්වා එහෙම කියලා. මම ඒ ගැන නිලන්ත හමු වෙලා ඇහුවා. මොකක්ද නිලන්ත මේ ක්‍රමවේදය කියලා. එතකොට නිලන්ත කිව්වා මම සාමාන්‍යයෙන් හැම තොරතුරම ජනාධිපතිතුමාට කියනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්ටත් කියනවා කියලා. ඉතින් ස්වාමීනි මේ ප්‍රහාරය ගැන තොරතුර නිලන්ත ජනාධිපතිවරයාට කියන්න නැති කියලා මම ඒ නිසයි හිතුවේ. මම මේ ප්‍රහාරයට පසු ලේකම් ධූරයෙන් අස්වන බව දන්වන්න ජනාධිපතිතුමා හමු වෙන්න ගිය වෙලාවෙත් මම මෛත්‍රීපාල මහත්මයාගෙන් ඇහුවා සර් නිලන්ත හැම තොරතුරක්ම කියන එකේ මේ තොරතුර දැනුම් දුන්නේ නැද්ද කියලා. එතකොට මෛත්‍රීපාල මහත්තයා පත්‍රය බල බල හිටියේ. මම අහපු දෙයට කිසිම උත්තරයක් නොදී පත්‍රය කියවගෙන ගියා. ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු ප්‍රශ්න කළේ ඔබට අප්‍රේල් 20 වෙනිදා නිලන්ත තොරතුරක් දුන්න අවස්ථාවේ ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළේ දැයි නිලන්තගෙන් විමසුවේ නැද්ද යන්නයි. එහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නැහැ ස්වාමීනි මම අහන්න ගියේ නැහැ. මං හිතන් හිටියා එයා ඒක දැනුම් දෙන්නේ නැති කියලා. නැත්නම් නිලන්තට තිබුණා ඒ වෙලාවේ මට කියන්න ජනාධිපතිටත් කියන්න කියලා. අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජනාධිපතිවරයා දැනුවත් කිරීම ඔබේ වගකීම නොවේද? ඔව් මගේ වගකීම තමයි. ඒත් ඒ වෙද්දී මා එක්ක තිබුණු විරසකේ නිසා
කියන්න ගියේ නැහැ. ඔබ අවස්ථා ගණනක කිව්වා ඔය විරසකේ ගැන. නමුත් සිංහල අවුරුද්දට ජනාධිපතිවරයාට සුබ පතන්න ඔබ දියතලාවෙන් ඉඳන් ආව නේද? එතනදී ඔබ පැන්නුවේ නෑ නේද? බුලත් දීලා තරහමරහා නැති කරගන්න එක සිරිතනේ. එතනදීවත් මේ විදේශ තොරතුරු ගැන කිව්වේ නැද්ද? පැන්නුවේ නම් නැහැ. ඒත් ඒ අවස්ථාවේ කිව්වේ නැහැ. දැන් නිලන්ත ජයවර්ධන හැම තැනකම කියලා තිබුණානේ මේක ලෙඩක් කියලා. මට කිව්වනම් ඕක ලෙඩක් කියලා. මං එන්න කියලා අහනවනේ ලෙඩේට මොකක්ද කරන්න කියලා. මං කියන්නේ මේකට මං වග කියන්න ඕනේ නම් නිලන්ත ඒකට 3 ගුණයක් වග කියන්න ඕනේ. ජනාධිපතිවරයා දැනුවත් නොකිරීම ගැන. ඔබත් වග කිවිය යුතු බව ඔබ පිළිගන්නවාද? ඔව් මමත් ටිකක් විතර වග කියන්න ඕන. ඒක මගෙන් උණු අඩුපාඩුවක්. ජනාධිපතිතුමාට කියන්න බැරි වුණු එක. මං ඒ ගැන කනගාටු වෙනවා. අපි මේකෙදි සාමූහිකව වග කියන්න ඕන. අප්‍රේල් 21 රටේ ඇඳිරි නීතිය දැම්මා නම් කවුරු හරි මැරෙනවද? මට ඇඳිරි නීතිය දාන්න බෑ. ඒත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නා නම් පුළුවන්. නමුත් පොලිස් ඇඳිරි නීතිය දැමිය නොහැකි කියලා මා විසින් පොලිස්පතිට කියලා උපදෙස් දී තිබුණේ නැහැ. මෙච්චර වැදගත් කියලා ඒ අයට තේරුණා නම් ඇයි පොලිස්පති රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජාතික බුද්ධි ප්‍රධානී මාව ඇවිත් හමු නොවුනේ? මේ වගේ තොරතුරක් WhatsApp එකෙන් එවලා හරියනවද? ඔවුන් අතින් අඩුපාඩුවක් වෙලා තිබුණත් ප්‍රධානියා විදියට ඔබට ගන්න පුළුවන් පියවර තිබුණා නොවේද? ඔව් දරුවෝ, වැරදි කළාම වැඩිහිටියෝ ඒවා හදන්න ඕන. නමුත් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඉතා ළඟින්ම ඇසුරු කළේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිසා නිලන්තව මට අධීක්ෂණය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. මට ඒකට අවස්ථාවක් හිමි වුණෙත් නැහැ. ජනාධිපතිවරයා තොරතුරු ලැබෙද්දිත් ප්‍රහාරය වෙද්දිත් රටේ හිටියේ නැහැ. තාත්තා ගෙදර නැති වුණාම අම්මට හරි දැනුවත් කළ යුතුයිනේ. ඇයි අගමැතිතුමාට නොකිව්වේ? ඒක මෙතන කරන්න බෑ ස්වාමීනි. ස්වාමීනි, ඇති වෙලා තිබුණු ව්‍යවස්ථා අර්බුදය නිසා අපට කොයි අවස්ථාවකවත් අගමැති හම්බ වෙන්න අවස්ථාවක් නැති වුණා. දේශපාලනය කරන්නත් රටක් ඕන නේද හේමසිරි මහත්මයා? වැඩේ කියන්නේ ඒක මට තේරුණාට දේශපාලකීන්ට ඒක තේරුණේ නැහනේ. හේමසිරි ප්‍රනාන්දු මහතා ඊට එලෙස පිළිතුරු ලබා දුන්නා. දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙනගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් රටට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අපේ ගම පරිශ්‍රයේ පැවති ලෝක ළමා දින සමරම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියා. යම් ප්‍රශ්නයකට මුහුණ දෙනවා නම් ඒ ප්‍රශ්නවලටත් අනාගතයේ මුහුණ දෙන්න වෙන්නේ නැති රටක් අපි හැදිය යුතුයි. මිත්‍රෝනි, අපි කුඩා කාලේ ඉඳලම දරුවන්ට බෙදලා ජීවත් වෙන්න මඟ පහදා දෙනවා. අද සිංහල දරුවෝ සිංහල ඉස්කෝලවල, මුස්ලිම් දරුවෝ මුස්ලිම් ඉස්කෝලවල, හින්දු දරුවන්ට වෙනම ඉස්කෝල. කුඩා කාලේ ඉඳන්ම දරුවන්ට වෙන්ව කියලා උගන්වලා අපි ඒගොල්ලෝ ලොකු මහත් වුණාම කියනවා එකතු වෙලා කියලා. අධ්‍යාපනයේදී බෙදලා වෙන් වෙලා ඉගෙනගත් අය වැඩි යුතු උනාට පස්සේ එකතුව වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය අද අපේ ජාතිය හමුවේ තියෙනවා. ජාතිය ආගම හැටියට විතරක් නෙවෙයි මේ දරුවන් ඉස්කෝලේ හැටියට පොඩි කාලෙම බෙදෙනවා. ජාතික පාසල් වල දරුවෝ, සුපිරි පාසල් වල දරුවෝ, පළාත් සභා පාසල් වල දරුවෝ, ජාත්‍යන්තර පාසල් වල දරුවෝ කියලා දරුවෝ බෙදෙනවා. පොඩි කාලෙම බෙදලා වෙන් වෙලා පන්ති හැටියට ජීවත් වෙන්නයි අපේ දරුවන්ට උගන්වන්නේ. ඒක නීතියක්. එක රටකට ඕනනම් බාලම කාලයේ සිට මේ බෙදීම අවසන් කරන්න ඕන කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. අපි අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ අරමුණින් ගොඩනැගිලි දහස් ගණන් හැදුවත්, වායු සමීකරණය කළා, පොත්පත් ඇඳුම් සපත්තු ටැබ් දුන්නත් වැඩක් නෑ. දරුවන් ඉගෙන ගන්නේ සතුටින් නොයිනම්. අධ්‍යාපනයට මුදල් වෙන් කරනවට වඩා දරුවන්ට නිදහසේ සතුටින් බරක් නැතුව ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍යයි. ඒ ප්‍රතිසංස්කරණය ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට වඩා මේ රටේ අනාගතයට බලපාන බව මම කියන්න ඕන. මේ දුවල පුතාලා මතක තියාගන්න ඕන. අපි මේ පය ගහලා ඉන්න රට ආරක්ෂා කරගන්න යටත් නැති රටක් හදන්න අපේ මුතුන් මිත්තෝ අපිට කැපකිරීම කළ බව අපි අමතක කළ යුතු නෑ. දුවල පුතාලට වගකීමක් තියෙනවා මේ දේවල් වලට යමක් එකතු කරලා. අද අපි කවුරුත් හිතනවා රුවන්වැලි සෑය බැඳපු යුගයේ අපි ජීවත් වුණා නම් අපිටත් ඒවට දායක වෙන්න පුළුවන් කියලා. කැපිටිපොලේ නිලමතුමා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව සටන් කළ යුගයේ අපිත් හිටියනම් අපිත් මේ සටනට යනවාද නේද කියලා අපිට හිතෙනවා. අපි එහෙම යුගයක් මේ රටේ ගොඩ ගන්න ඕන. අනාගත පරපුර ආපස්සට හැරිලා හිතනකොට අද කාලේ ජීවත් වුණා නම් කොයිතරම් හොඳද කියලා හිතන රටක් අපි හැදිය යුතුයි. අද අපේ සියලු දේවල් යලි ගොඩනගන යුගයක්. ඔබගේ ගේ පිටිපස්සේ වැවෙන කහපැලේ ඉඳන් ඔබ පාසල් යනකොට අදින නිල ඇඳුම් රෙද්ද දක්වා අපේ අතින්ම නිෂ්පාදනය කරන රටක් හදන්න පුළුවන් යුගයක් එළඹිලා තියෙනවා. ඒ මහා යෝධ කාර්යයට දායක වෙන්න හිතට ගත්තොත් තව අවුරුදු 100 ගණනකට පස්සේ උපදින පරපුර කියයි
මේ යුගයේ උපන්නා නම් හොඳයි කියලා. ඒ නිසා අපේ මහජාතික කවියෙකු එස් මහින්ද හාමුදුරු කිව්ව කවකින් මගේ කතාව මම අවසන් කරා. Taman ලැබූ දිවි පෙවිතේ කොටසක් රට සමය වෙතේ උදනකුත් එයින් පොතේ මෙලොව කිසි පලක් නැති ඔබට සුභානාගතයක්. 2020 ලෝක ළමා දිනයට සමගාමීව සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්ද එහිදී එළි දැක්ුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතායි. මහජන බැංකුව පරිසර හිතකාමීව නිර්මාණය කළ ඉතිරි කිරීමේ කැට බෙදා දීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා දරුවන් තිදෙනෙකුට ඒවා බෙදා දුන්නා. මැති ඇමතිවරුන් සහ දිවයිනේ පාසල් රසක් නියෝජනය කරමින් දරු දැරියන් මේ අවස්ථාවට එක්ව සිටියා. ලෝක ළමා දින ජාතික සමරුම් උත්සවයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව ප්‍රවෘත්ති ප්‍රකාශය අවසානයේ බලාපොරොත්තු වන්න. පරිසරය විනාශ කරන්නන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වනහානි පිළිබඳව තම අමාත්‍යාංශයට පැමිණිලි කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. වනාත විල්ලුව සිමෙන්ති සංස්ථාවට අයත් භූමියක සිදු වූ බව කියන වන විනාශය ගැන සොයා බැලීමට අමාත්‍යවරයා ඊයේ එහි සංචාරයක නිරත වුණා. වගා කටයුතු වලට එළිපෙහෙළි කර තිබූ ඉඩම් කොටස වෙනුවෙන් ගස් දසදහසක් යලි සිටුවන් ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දුන්නේ. වන විනාශයන් සිදු කරන හැම තැනකදීම මොනතරම් බලවත් වුණත් මොනතරම් ධනවත් වුණත් දේශපාලන සහාය කොච්චර තිබුණත් මේ රජයේ මෙයට විරුද්ධව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. දැනටමත් ක්‍රියාත්මක වෙලක් තියෙනවා. ඒ වගේම සමහර සිද්ධීන් පිළිබඳව කියන්න ඕන සමාජ මාධ්‍ය ජාලාවල යන සමාජ බොහෝ දේවල් නිවැරදි නෙමෙයි. එහෙම විනාශයක් වෙලා නැහැ. විනාශයක් වුණ ඕනම තැනකදී අපි මේ මැදිහත් වීම කරනවා. කටාන අක්කර 5 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසින් රුපියල් කෝටි 3කට අධික මුදල් සහ රත්රන් සොරා ගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොටලේට පැමිණ තිබෙනවා. මුහුණු ආවරණය කරගනිමින් පැමිණි ඔවුන් නිවසියන් බියගන්වා නිවසේ තිබූ රුපියල් කෝටි 3කට අධික මුදලක් සහ රත්රන් සොරා ගත්තා. නිවසේ CCTV කැමරාවේ එම දර්ශන සටහන් නොතිබුණේ මෙලෙසින්. මංකොල්ල කෑම සඳහා ඔවුන් පැමිණලා තිබුණේ කුඩා කාර් රථයකින් සහ යතුරු පැදියකින්. ඒ කාර් රථය සහ යතුරු පැදියත් මේ වෙන විට පොලිස් භාරයට අරගෙන තියෙනවා. ඔවුන් අරගෙන ගොස් තිබුණු මුදල් රුපියල් මිලියන 19න් මේ වෙන විට 2,35,380ක පමණ මුදලක් සොයා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ස්වර්ණාභරණ වලින් කොටසක් සොයා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම නිකුත් කරන තිනකරන් පුවත්පත නව මුහුණුවරකින් අද එළි දැක්ුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්කල මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව යාපනයේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාව අද ආරම්භ කෙරුණා. ඒ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කරමින් මෙය කිලිනුච්චේ සහ වවුනියාව දිස්ත්‍රික්කවල හෙට පැවැත්වෙනවා. නව තිනකරන් පුවත්පත අමාත්‍ය කෙහෙලිය රමුක්කල මහතා වෙත මෙහිදී පිළිගැන්වුණා. කුට්ටි චුට්ටි නමින් නව ළමා පුවත්පතක්ද මීට සමගාමී වෙලි දැක්ුණා. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය එස් ව්‍යාලේන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අංකජන් රාමනාදන්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. අනතුරුව දමිළ මාධ්‍ය පාසල් ජනමාධ්‍ය වැඩමුළුව යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. වැඩමුළුවට සහභාගී වූ සිසුන්ට සහතිකපත් පිරිනැමුණේ අමාත්‍ය කෙහෙලිය රමුක්කැල්ල මහතා අතින්. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. මාධ්‍ය අධ්‍යයන වැඩමුළුව පැවැත්වීමෙන් අනතුරුව යාපනයේ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ගැටලු සහ වෘත්තීයමය ගැටලු රාශියක් සම්බන්ධයෙන් අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව ඔවුන් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා. මේ වෙනකොට ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කරලා තියෙනවා නම් ත්‍රස්තවාදී සංවිධායක සමාජිකයෙක් නම් කවුරු හරි ඒ සැමරීම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. සමරුමක් කිරීමේ අයිතිය ඕන කෙනෙකුට තියෙනවා. ඒක තියෙන්නට ඕනේ පෞද්ගලිකව. ඕනෑම ත්‍රස්තවාදියෙක් ඕනෑම මිනිමරුවෙක් මහා අයියාසිකාරයෙක් කුඩු වෙලෙන්දෙක් කියමුකෝ උදාහරණයකට එහුව සමරන්න පුළුවන් ඔහුට සීමා වෙච්ච වපසරය තුළ ඔහුගේ නිවසේ දානයක් දෙන එක කිසි ගැටලුවක් නැහැ. හැබැයි සමස්තයක් හැටියට සමාජගත කරනවා නම් ඒ සමාජගත කිරීමේදී ඔහු රට විසින් පිළිගන්න ත්‍රස්තවාදී සංවිධානයක සමාජිකයෙක් නම් ඒක ප්‍රශ්නයක්. යලිත් ප්‍රවෘත්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන පළාත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද තෙවැනි දිනටත් පැවැත්වුණා. පෙත්සම් විභාගය ලබන සඳුදා නැවත කැඳවීමට නියමිතයි.
පෙත්සම් විභාග කරන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංචපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ. 20 වෙනි සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව 39ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙනවා. ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් වෙනුවෙන් අද අධිකරණයේදී කරුණු දැක්වුණා. අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේ 20 වෙනි සංශෝධන පනත් කෙටුම් පත රජය ඉදිරිපත් කළ අත්නෝමතික කෙටුම් පතක් නොවන බවයි. 19 වෙනි සහ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධන සම්මත කෙරුණේ ජනමත විචාරණයකින් තොරව බව පැහැදිලි කළ අතරමැදි පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් 20 වෙනි සංශෝධනය සඳහාද ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව පැහැදිලි කළා. යෝජිත 20 වෙනි සංශෝධන පනත් කෙටුම් පතින් හදිසි පනත් කෙටුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය යලි හඳුන්වා දීම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශව කරුණු දක්වා තිබුණද හදිසි අවස්ථාව වෙනුවෙන් එය වැදගත් බව ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කියා සිටියා. එබැවින් මෙම කෙටුම් පත පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි අධිකරණයේදී අද ප්‍රකාශ කෙරුණේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා එහිදී කියා සිටියේ 20 වෙනි සංශෝධන පනත් කෙටුම් පත කිසිදු ආකාරයකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොකරන බවයි. අතීත මැතිවරණවලදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට දේශපාලන පක්ෂ ජනතාවගෙන් වරම් ඉල්ලා සිටියද පසුගිය ජනාධිපතිවරණයේදී 19 වන සංශෝධනය අහෝසි කිරීමට බහුතර ඡන්ද හිමිවීමෙන් පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. මේ අතර අද පැවති උත්සව සහ මාධ්‍යම කිහිපයකදීද 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. ඉතින් ජනතාව පරමාධිපත්‍ය බලයක් ලබා දුන්නා මේ 19 වෙනි සංශෝධනය ඉවත් කරන්න. ඉතින් ඒ ජනතා මතයට හිස නැමීම තමයි අපි දැන් කළ යුත්තේ. 19 වෙනි සංශෝධනයේ 100%ක් නිවැරදි නැහැ. ඒකේ අඩුපාඩු අනිවාර්යෙන් තියෙනවා. මේ වගේ ආණ්ඩුවකින් අපි බලාපොරොත්තු උනේ 19 වෙනි සංශෝධනයේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න. විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහත්තයට තියෙන බලතල කප්පාදු කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයට ජනාධිපතිවරයාට තියෙන බලතල පාවිච්චි කිරීම සඳහා තමයි රටෙන් ඡන්දෙ ඉල්ලලා දිනන්න බැරි රනිල් වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රික්කෙන් ඡන්දෙ ඉල්ලලා මේ කටයුත්ත ගෙනාවේ. නංගි පෙන්නලා අක්ක දුන්නා වගේ වැඩක් මේ 19 කියන්නේ. ඒ නිසා 19 අවශ්‍ය කරලා රටේ ජනතාවට වැඩක් කරන්න පුළුවන් ක්‍රමවේදයක් ජනාධිපතිතුමාට හදලා දෙන්න. මහාචාර්ය ජයන්පති වික්‍රමරත්න මැතිතුමන් එතුමා පාර්ලිමේන්තුවේ කතා කරලා කියනවා මේ අපි 19 හදද්දී අපිට වැරදුනා කියලා. එවනම් හදපු කෙනාත් ඕනේ නැහැ කියන ව්‍යවස්ථාව මේ රටට ඕනේ නැහැ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. හෝමාගම පිටිපන ස්ලින්ටෙක් කලාපය ස්ථාපනය කළ මොරිසන් ඖෂධ නිෂ්පාදන සහ පර්යේෂණ මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට වැය කෙරෙනු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 13.08ක්. වාර්ෂිකව ඖෂධ පෙති බිලියන 1.8ක් ආනයනය කරන අතර එමගින් දේශීය අවස්ථාවෙන් කොටසක් සපුරාලීමටද නියමිතයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව දේශීය ඖෂධ නිෂ්පාදනීය ඉහළ දැමීමේ හා දිරිගැන්වීමේ අරමුණෙන් ආරම්භ කෙරෙන මෙම මධ්‍යස්ථානය මගින් විදේශීය ඇණවුම් සඳහාද ඖෂධ නිෂ්පාදනයට නියමිතයි. බන්දුල ගුණවර්ධන පවිත්‍රා වන්‍යාරච්චි විමල් වීරවංශ ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන හේමා සමූහ ව්‍යාපාරයේ සභාපති හුසේන් යුසුක් අලි මොරිසන් PLC ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ මුරතාසා යුසුක් අලි යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගම අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත් වෙනවා. ලෝක ළමා දින ජාතික සමරු උත්සවයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙතැන් සිට බලාපොරොත්තු වන්න. ආයිබෝන්